අයිබෝවන් ඔබ සියෝදනා සාදරින් පිළිගන්නවා USK Automation YouTube නාලිකාව වෙත. මෙම වීඩියෝකින් අද අපි කතා කරන්නේ ඩීබවුන්සින් ඉෆෙක්ට් එක ගැන. මොකක්ද මේ ඩීබවුන්සින් කියලා කියන්නේ? අපිට මේ බවුන්සින් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි ස්විච් බවුන්සින් එක, ඒ වගේම සොෆ්ට්වෙයාර් බවුන්සින් එක. මෙතෙන්දී සොෆ්ට්වෙයාර් බවුන්සින් වලදී ප්‍රෝග්‍රෑම් වල ඇතිවෙන්නා වූ විවිධාකාර ඩිලේස් හා කමියුනිකේෂන් වලදී ඇතිවෙන්නා වූ විවිධාකාර ඩිලේස් වල විවිධ බවුන්සින් මේ ගණනට අයත් වෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සොෆ්ට්වෙයාර් බවුන්සින් එක ගැන නෙවෙයි, ඩීබවුන්සින් එක එහෙම නැත්නම් ස්විච් ඩීබවුන්සින් එක ගැන තමයි අද අපි මේ කතා කරන්න යන්නේ. මේ ස්විච් ඩීබවුන්සින් කියලා කියන්නේ අපේ විවිධ සර්කිට් වලට අපි ඉන්පුට් වශයෙන් ස්විච් වලින් අපි ඉන්පුට්ස් ලබා දෙනවා. මෙන්න මේ ස්විච් වලින්, ඒ කියන්නේ මෙකැනිකල් ස්විච් වලින් අපි ලබා දෙන ඉන්පුට් එකකදී ඇති වෙන්න පුළුවන් බවුන්සින් එකක්, එහෙම නැත්නම් ඩීබවුන්සින් තත්ත්වයක් ඇති වෙනවා. මේකට තමයි මේ ස්විච් ඩීබවුන්සින් කියලා කියන්නේ. ඔබ සාමාන්‍යයෙන් ඩිජිටල් සර්කිට් එකකට ස්විච් එකක් පුෂ් බටන් එකක් හරි ස්විච් එකක් හරි ඉන් කළා අපි හිතමු මේක පුෂ් බටන් එකක් කියලා. පුෂ් බටන් එකකින් අපි සිග්නල් එකක් ලබා දුන්නම දැන් ඔබට මේ තිරේ පේන විදිහට ඔබ හිතනවා හරි ස්ක්වයර් විදිහට, ඒ කියන්නේ හරි කොටු තරංගයක් විදිහට තමයි මේක ලැබෙන්නේ කියලා. ඉතින් ඇත්තටම එහෙම මේ හරි ස්ක්වයර් කොටු තරංගයක් අපිට ලැබෙන්නේ නැහැ. මේ තරංගයේ මුල් කොටස මෙන්න මේ ආකාරයේ විකෘතිතාවයක් බවුන්සින් එකක් තිබෙනවා. මේ බවුන්සින් එක හරියට අපි රබර් බෝලයක් පොළවේ ගැහුවම ඒක ඇති වෙන චලනය වගේ හරි වේගෙන් ඉහළටත් පහළටත් ගිහිලා තිබෙනවා. ඉතින් මේක තමයි ඩීබවුන්සින් ඉෆෙක්ට් එක. ඔබට දැන් මේකේ සත්‍ය රූපයක් පේනවා. මේ ඔසිලොස්කෝප් එකකින් ගත්තු මේකේ ඔබට පේනවා ඉතා වේගෙන් ඉහළ පහළ ගිහිලා තියෙනවා, විකෘතිමය ස්වභාවයක් ඇති වෙලා තිනවා. මේක තමයි ඩීබවුන්සින් ඉෆෙක්ට් එක. ඒ ආකාරයට බවුන්ස් වෙලා තමයි ස්ථාවර වෙලා තිබෙන්නේ අපේ සිග්නල් එක. ඉතින් මෙන්න මේ බවුන්සින් වෙච්ච කාලය අපිට බලපානවා අපේ සර්කිට් එකේ සර්කිට් එකට ඉන්පුට් එක ලැබිද්දී ඒක විකෘති විදිහට. ඉතින් අපි බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. උදාහරණයකට හිතන්න අපි කවුන්ටර් එකකට තමයි මේක ඉන්පුට් එක ලබා දෙන්නේ. මේ පුෂ් බටන් එක එබුවම කවුන්ටර් එකේ අපි කියමු කවුන්ටර් එක කවුන්ට් වෙනවා කියලා. ඒක ධන වෙනවා කියලා හිතන්නකෝ. අපි මේක එකපාරක් අපි මේ පුෂ් බටන් එක ඔබනකොට, ඒ කියන්නේ කවුන්ටින් වැලියු එක එකක් කියලා දෙන්න හදනකොට මේ ඩීබවුන්සින් ඉෆෙක්ට් එක නිසා බලන්න ඔබට මේකේ පේනවා මේ පොඩි කොටස බවුන්සින් වෙච්ච කොටසේදී මේක ඩිජිටල් පැත්තෙන් ගත්තොත් මේක ඔන් වෙලා තියෙනවා 4 අවස්ථා 4කදී. ඒ වගේම ඔෆ් වෙලා තියෙනවා අවස්ථා 4කදී. ඉතින් මේක අපේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් ආධාරයෙන් හදපු කවුන්ටර් එකක් හරි වෙනත් ඩිජිටල් සර්කිට් එකකට හරි මේක අපි ඉන් කරන්නේනේ. මේ ඉන් කරද්දි මේ කොටස, මේ ඔන් වෙච්ච කොටස් ටික වගේම ඔෆ් වෙච්ච කොටස් ටික පල්ස් එකක් විදිහට මෙයා මේක ඩිටෙක්ට් කරගන්න. එතකොට අපි එකපාරයි යෙබුවේ, හැබැයි 4 පාරක් මේක ඔන් වෙලා 3 පාරක් ඔන් වෙලා තිනවා. ඉතින් එතකොට අපේ කවුන්ටින් වැලියු එක 3කින් වැඩි වෙනවා. ඒ වගේම අඩු පැත්තටත් එහෙමයි, මේ හා සමානමයි. ඉතින් මෙන්න මේක නිසා අපි බටන් එක ඔබනකොට අපි එකක් දෙන්න හිටියට මේක ගොඩක් ගිහිලා තිනවා. ඉතින් මේ මම ගත්තේ ඉතා සරල උදාහරණයක් විතරයි මේ පොඩි වේව් ෆෝම් එකත් එක්ක. ඉතින් මෙන්න මේ වගේ මේ බවුන්සින් එක නිසා අපි නොහිතන ෆල්ස් එකක් ලැබෙන නිසා ඒක කවුන්ට් කරගෙන ඒක ඩිටෙක්ට් කරගෙන ඒ මත පදනම් වෙච්ච රිසල්ට් එකක් තමයි අපිට දෙන්නේ. එතකොට අපි හිතන අපේ රිසල්ට් එක නෙවෙයි අපිට ලැබෙන්නේ මේ බවුන්සින් ඉෆෙක්ට් එක නිසා. ඇයි මෙහෙම දෙයක් වෙන්නේ? මේක මෙකැනිකලි අපි දන්නවා මේ ස්විච් එක මොන වර්ගයේ ස්විච් එකක් අපි පාවිච්චි කරත් මේවා මෙකැනිකලි තහඩු දෙකක් එකට එකතු වීමක් තමයි මේ ස්විච් එකකදී වෙන්නේ. ඕපන් හරි ඕපන් වෙනවා, ක්ලෝස් වෙනවා. එතකොට මේ තහඩු දෙක එකට ගෑවීමේදී එකම සැරේ ස්ථාවර වෙන්නේ නැහැ. යම් ප්‍රමාණයක කාලයක් අරගෙන තමයි ස්ථාවර වෙන්නේ. මෙන්න මේ කොටසේදී ඇතිවෙන ස්පයික් එක තමයි මේ ඩීබවුන්සින් ඉෆෙක්ට් එක විදිහට අපිට බලපැවැත්වෙන්නේ. අපි කොහොමද මේ ඩීබවුන්සින් ඉෆෙක්ට් එක මගහැරවා ගන්නේ? මේක අපිට කරන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා. හැබැයි මේ හැම එකකින්ම වෙන්නේ මූලිකම සංසිද්ධියයි. ඒ තමයි මේ බවුන්සින් කොටස නොසලකා හරින එක තමයි කරන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් පාවිච්චි කරනවා. ඒ තමයි සොෆ්ට්වෙයාර් එකෙන් අපිට ඩීබවුන්සින් ඉෆෙක්ට් එක නැති කරලා දාන්න පුළුවන්. ඒ වගේම අපිට හાર્ඩ්වෙයාර් පැත්තෙන්, කියන්නේ ඉලෙක්ට්‍රොනික පැත්තෙන් අපිට මේ බවුන්සින් ඉෆෙක්ට් එක බලපෑම නැති කරලා දාන්න පුළුවන්. ඉතින් අපි බලමු මුලින්ම කොහොමද මේ සොෆ්ට්වෙයාර් පැත්තෙන් මේකේ ඉෆෙක්ට් එක නැති කරන්නේ. ඉතින් මෙතෙන්දී මම පෙර සඳහන් කරා වගේ මේ බවුන්සින් වෙන කාලය නොසලකා හරීමක් තමයි ඉදු කරන්නේ. ඒ කියන්නේ ටයිම් එකක් ලබා දීලා බලා සිටීමක් තමයි කරන්නේ. එහෙම තමයි මේ බවුන්සින් ඉෆෙක්ට් එක නැති කරලා දාන්නේ.
මේක කරන්න පුළුවන් වෙන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකට ඉන්පුට් එකක් ලබා දීමේදී පමණයි. ඉතින් අපි බලමු මේ Arduino වල කොහොමද මේ debouncing එක නැති කරලා දාන්නේ කියලා. ඉතින් මෙම ප්‍රෝග්‍රෑම් එක අපිට Arduino site එකෙන් ප්‍රධාන site එකෙන් අපිට download කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් අපි බලමු මේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් සරල විදිහට විග්‍රහ කරගෙන. ඉතින් මේකෙදී දෙවෙනි පින් එකට බටන් එක ඉන් කරගෙන තිනවා. මේක pull down විදිහට තමයි resistor එක දාලා තියෙන්නේ. pull down එකක් තියෙන්නේ. ඒ වගේම LED එක 13 වෙනි පින් එකට සම්බන්ධ කරලා තිබෙනවා. ඒ වගේම int variable එකක් දාලා last LED state කියලා high කරලා ඒක high කරගෙන තිනවා. ඊට පස්සේ තවත් int එකක් අරගෙන button stated කියලා එකක් හදාගෙන තිනවා. ඒ වගේම තවත් int එකකදී last button stated කියලා එකක් හදාගෙන තිනවා. ඒ වගේම using usernet loan variable එකක් පාවිච්චි කරලා last debouncing එක වගේම debouncing delay කියලා තව එකක් 50ක්. මෙන්න මේක තමයි මේ කාලය තමයි අර අපි බලා සිටින කාලය වෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක අපිට මේක වැඩි කරන්න පුළුවන්. ඒ වගේම අඩු කරන්න පුළුවන්. අඩුම කරොත් බවුන්සින් එක අපේ සර්කිට් එකට ඉන් වෙනවා. හොඳයි, මේකෙදී void setup යටතේ pin mode එක යටතේ input output කරගෙන තිනවා බටන් එක input එකක් විදිහටත් LED එක output එකක් විදිහට. ඊට පස්සේ digital write කරගෙන තිනවා අපේ LED pin එක last stated කියන එක. ඉතින් අපි ඒක high කරලා තියෙන මුල උඩදී. ඉතින් ඒ නිසා LED bulb එක පත් වෙන්න ඕන මේ වෙලාවේදී. අනතුරුව බටන් එක digital read කරගෙන තිනවා. අපි ඒ කියන්නේ දෙවෙනි pin එක read කරගෙන තිනවා. ඒ read එක ඊට පස්සේ if function එකකට දාගෙන තියෙනවා. මේ if function එකේදී මේ read bar එකක් තියෙන. ඒ කියන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ එක. high ආවොත් low වෙනවා, low ආවොත් high වෙනවා. දෙක සමානද කියලා බලනවා. ඉතින් අපි දැන් බටන් එක press කරනවා. මේක මම කිව්වා වගේ pull down කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ බටන් එක press කරාම high එකක් තමයි එන්නේ. ඒ කියන්නේ high එකක් ආවම මෙතනදී මේක බා කරපු නිසා, ඒ කියන්නේ not කරපු නිසා low වෙනවා. low වුණාට පස්සේ last button state එකත් low නිසා මෙන්න මේ last debounce time කියන එකට සමාන කරලා තිනවා මේ මිලිස් වලට. මිලිස් කියලා කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට සප්ලයි දීපු වෙලේ ඉඳන් මෙයාගේ ඇතුලෙන් ටයිම් එකක් කවුන්ට් කරනවා. මේ කවුන්ට් කරන ටයිම් එක තමයි මෙතෙන්ට මේ අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ last debouncing time කියන තැනට අරගෙන තියෙන මේ variable එකට දාගෙන තිනවා මේ value එක මේ මොහොතේ තීච් එක. ඉන් අනතුරුව දෙවනි if condition එකක් දාලා තිනවා. නැවතත් මිලිස් library මේ මිලිස් function එක අරගෙන තිබෙනවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ අර අපි මුලින් last debouncing time කියන තැනට ආවට පස්සේ මෙතෙන්දී මිලිසෙකන්ඩ් 100ක් ගිහිලා තියෙනවා කියලා. ඊට පස්සේ දෙවෙනි මේ if එකට ආවට පස්සේ මේ මිලිස් වල දැන් තියෙනවා අපි 160ක් ගිහිලා කියලා හිතන්නකෝ. දැන් මේ ෆන්ක්ෂන් එකේ මේක ඇතුලේ මේ කැල්කියුලේෂන් එකක් නේ දීලා තියෙන්නේ. මේ last debouncing time කියන එක දැන් 100 තියෙන්නේ. දැන් මිලිස් කියන කෙලින්ම ලයිබ්‍රරි එක මේ ෆන්ක්ෂන් එක අරන් තිනවා. මේක 160ක් ගිහිල්ලා තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මේ දෙක අඩු කරාම 160න් 100ක් ගියාම 60යි. එතකොට අපි debounce delay එක කලින් දීලා තියෙනවා 50යි. ඒ කියන්නේ 50ට වැඩි නම් කියන එක තමයි මෙතෙන්දි මේ error mark එක දාගෙන තියෙන්නේ. මෙතන එතකොට 60යි තියෙන්නේ. ඒ කියන්නේ වැඩි. ඒ කියන්නේ අපේ ෆන්ක්ෂන් එක true වෙනවා. ඊට පස්සේ තමයි පල්ලෙහා if condition එකට එන්නේ. ඒ condition එකට ආවට පස්සේ reading එකේ බා එක ගන්නවා. ඒ වගේම ඒක සමාන කරනවා. සමානද කියලා බලනවා බටන් ස්ටේට් වලට. බටන් ස්ටේට් වල ඒක සමාන කරනවා රීඩින් එකට. ඒ කියන්නේ රීඩින් වල තියෙන වැලියු එක තමයි ගන්න. මෙතන රීඩින් වල දැන් හයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බටන් ස්ටේට් එකත් හයි වෙලා තියෙන්නේ. දැන් ඊට පස්සේ දෙවනි අනිත් if condition එකට දාගෙන තියෙනවා. ඒකෙදි දැන් බටන් ස්ටේට් කියන එක හයි වෙලා තියෙන්නේ. ඒක හයි වෙලාද කියලා බලනවා. ඔව් හයි වෙලා තියෙන්නේ. එතෙන්දී last stated සමානයි මේ LED එක. LED stated එක සමානයි ඒකේ ප්‍රතිවිරුද්ධය. ඒ කියන්නේ not එකක් කරලා තියෙන්නේ. මෙතෙන්දී LED bulb එක high වෙලා තියෙනවා නම් low වෙනවා. low වෙලා තියෙනම් high වෙනවා. ඉතින් මේක තමයි සිදු වෙන්නේ. ඔබට අර මුල් ටිකේ පැහැදිලි වෙනවා මේ අර debouncing time එක තමයි අපි කලින් දීලා තියෙනවා මේ 50යි කියලා. ඒ 50ට වඩා වැඩිද කියන එක තමයි බලන්න හැම වෙලාවෙම. ඒ කියන්නේ මේ බටන් එක මිලිසෙකන්ඩ් 50කට වඩා කාලයක් මේක ප්‍රෙස් කරගෙන ඉන්නවද කියලා එක තමයි මෙයා බලන්නේ. එච්චර කාලයක් මේක හයි වෙලා තියෙනවද කියන එක තමයි බලලා අපේ ෆන්ක්ෂන් ටික through කරලා අපේ LED bulb එක හයි කරන්නේ. ඉතින් ඔබට පේනවා මේකට ප්‍රෝග්‍රෑම් එක බටන් එකකට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකේ කෝඩ් ටිකක් වැඩි වෙනවා. ඉතින් අපිට පුළුවන්
පොහොම පහසුවෙන් මේ විදිහට ඩීබවුන්සින් ඉෆෙක්ට් එක නවත්තපු ලයිට්බ්‍රි තියෙනවා ගොඩක් Arduino වලට පාවිච්චි කරන්න. ඉතින් ඔබට ලයිට්බ්‍රි එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් හොඳ ලයිට්බ්‍රි එකක් තමයි මේ RBD බටන් ලයිට්බ්‍රි එක. මේක ඔබට පාවිච්චි කරලා ඉතා පහසු විදිහට අපිට මේ ඩීබවුන්සින් ඉෆෙක්ට් එක නවත්තන්න පුළුවන්. අර වගේ ගොඩක් කෝඩ් කෑලි, ඒ කියන්නේ කෝඩ් එක ලියන්න ඕනේ නැහැ. පහසුවෙන් අපිට බටන් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මෙතෙන්දි වෙන්නේ අපිට අර ලයිට්බ්‍රි එකෙන් තුලින් සිදු කරලා තියෙන අර ෆන්ක්ෂන් එකම තමයි අපිට අර කෝඩ් ලියන්න ඕනේ නැහැ. මොකද ලයිට්බ්‍රි එක ක්‍රියේට් කරලා තියෙන නිසා. ඉතින් මේ අපි ගොඩක් කට්ටිය Arduino පාවිච්චි කරන නිසා තමයි මේ Arduino කෝඩ් එක පෙන්වන්නේ. ඒ වගේම අපිට පුළුවන් වෙනත් මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් වුණත් එම ලැන්ග්වේජ් එක පාවිච්චි කරන ලැන්ග්වේජ් එක මගේ සාය භාෂා ක්‍රමවේදය භාවිතා කරලා අපිට පුළුවන් මේ විදිහටම තමයි ටයිම් එක, ඒ කියන්නේ ඩිලේ එකක් ලබා දීම තමයි සිදු කරන්නේ මේ ඩීබවුන්සින් ඉෆෙක්ට් එක නවත්ත ගන්න. ඉතින් මේ විදිහට software එකක් මාර්ගයෙන් අපිට මේ ඩීබවුන්සින් ඉෆෙක්ට් එක නවත්ත ගන්න පුළුවන් වෙන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකදී ඉන් කරද්දි තමයි. අපි වෙනත් ඩිජිටල් සර්කිට් එකකද ඉන් කරද්දි මෙහෙම කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක ප්‍රෝග්‍රෑම් එකක් නැති නිසා. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන. අපි මේ ඩීබවුන්සින් ඉෆෙක්ට් එක නවත්ත ගන්න අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එක කොහොම කරත් අපි ඩිලේ එකක්, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ඩිලේ කරගන්න එකක් තමයි කරන්නේ. කාලය ප්‍රමාද කිරීමක් තමයි කරන්නේ. මෙතෙන්දී ප්‍රෝග්‍රෑම් එකේ කොටස් දික් වෙනවා. ඒ වගේම ඩිලේ එකක්, අනවශ්‍ය ඩිලේ එකක් ඇති වෙනවා මේ ඩීබවුන්සින් ඉෆෙක්ට් එක නවත්වා ගැනීමට කරන කාර්යයේදී. ඉතින් හොඳම ක්‍රියාමාර්ගය වෙන්නේ ඉලෙක්ට්‍රොනික වශයෙන් මේ බවුන්සින් ඉෆෙක්ට් එක නැති කරලා දාන්න පුළුවන් ක්‍රමවේද තිබෙනවා. මේ ක්‍රමවේද අපිට ප්‍රධාන වශයෙන්ම 3ක් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ 3 මොනවද කියලා. අපිට මුලින්ම පුළුවන් අපේ ස්විච් ඉන්පුට් එක ෆ්ලිප් ෆ්ලොප් එකකට ලබා දෙන්න. අපි අපේ පෙර වීඩියෝ එකේදී අපි කතා කරා මේ ෆ්ලිප් ෆ්ලොප් වල තිබෙන ගුණාංග පිළිබඳව. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් ෆ්ලිප් ෆ්ලොප් එකක් මාර්ගෙන් ඉතාමත් හොඳ විදිහට අපිට පුළුවන් බවුන්සින් ඉෆෙක්ට් එක නැති කරලා දාන්න. ඉතින් මේ තියෙන්නේ ඒක සර්කිට් ඩයග්‍රෑම් එක. ඉතින් මෙතෙන්ට මේ 74.2 කියන IC එක පාවිච්චි කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපිට SR ෆ්ලිප් ෆ්ලොප් එකක් කෙලින්ම යොදාගෙන අපිට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේ තුලින් අපිට හොඳ ස්ක්වෙයාර් වේව් ෆෝම් එකක් ලබා ගන්න පුළුවන්. අපිට මේ ඩීබවුන්සින් එක නැති හොඳ කොටු තරංගයක් ලබා ගන්න පුළුවන්. අපේ සර්කිට් එකට, අපේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට හරි අපේ ඩිජිටල් සර්කිට් එකට ඉන්පුට් කරන්න පුළුවන් හොඳ වේව් ෆෝම් එකක් අපිට මෙතෙන්දී හදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකම 555 IC එක භාවිතා කරලා ලච් සර්කිට් එකක් මාර්ගයෙන් අපිට පුළුවන් මේ ඉෆෙක්ට් එකම නැති කරලා දාලා හොඳ වේව් ෆෝම් එකක් හදා ගන්න. ඒ වගේම දෙවැනි ක්‍රමවේදය වශයෙන් RC නෙට්වර්ක් එකක් පාවිච්චි කරලා නැත්නම් කැපැසිටර් එකක් සහ රෙසිස්ටර් එකක් භාවිතා කරලා අපිට පුළුවන් මේ ඩීබවුන්සින් ඉෆෙක්ට් එක නවත්ත ගන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් අපිට දැන් මේ තිරේ පේන විදිහට තමයි අපි ස්විච් එකක් පුල් අප් හරි පුල් ඩවුන් හරි කරන්නේ. අපි පුල් අප් සහ පුල් ඩවුන් රෙසිස්ටර්ස් භාවිතා කරන පිළිබඳව අපි වීඩියෝ එකක් කලින් කරලා තිනවා. ඉතින් ඒක බැලුවේ නැත්නම් බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් අපි මේ විදිහට තමයි සාමාන්‍ය මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකට හරි අපි ඩිජිටල් IC එකට හරි ඉන්පුට් එකක් ලබා දෙන්නේ ස්විච් එකකින්. ඉතින් මෙන්න මේකට අපි තවදුරටත් වර්ධනය කළා තව රෙසිස්ටර් එකක් දාලා ඒ වගේම කැප් එකකුත් ස්විච් එකට පැරලල් සම්බන්ධ කිරීම තුලින් ඩීබවුන්සින් ඉෆෙක්ට් එක යම් තාක් දුරට නැති කරගන්න පුළුවන්. මේක 100%ක්ම සාර්ථක ක්‍රමවේදයක් නෙවෙයි. මෙතෙන්දි මේ යොදා ගන්න කැපැසිටර් එකේ අගය මත තමයි මේක ඩිෆෙන්ඩ් වෙන්නේ. ඉතින් මෙතෙන්දි 100% සාර්ථක නොවුනත් ඉතා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන් මේ RC නෙට්වර්ක් එක භාවිතා කරලා. ඒ වගේම තමයි මම කියන දෙයක් තියෙනවා, මේ කැපැසිටර් එකේ අගය වැඩි වෙන්න මේ බවුන්සින් ඉෆෙක්ට් එක අඩු වෙනවා. ඒ කියන්නේ ඒ වගේම අපේ ස්විච් එකේ ස්පීඩ් එක, يعني අපි හයි ස්පීඩ් මේක ස්විච් කරන තැනකට මේක ඇප්ලයි කරන්න බෑ ලොකු කැප් එකක් දාලා. يعني කැපැසිටර් අගය වැඩි වෙනකොට මේ ස්විච් එකේ අර charge එක අල්ලන් ඉන්නවා. ඒ ඔස්සේ තමයි මේක බවුන්සින් එක නැති කරලා දාන්නේ. ඉතින් මේක හයි ස්පීඩ් ස්විච් කරන තැනකට නම් මේක කැපැසිටර් එක අඩු වෙන්න ඕනේ. හැබැයි එතකොට බවුන්සින් ඉෆෙක්ට් එක අපේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට හරි අපේ සර්කිට් එකට ඉන් වෙන එක වැඩි වෙනවා. කැපැසිටර් එක වැඩි වෙනකොට අපේ මේ හයි ස්පීඩ් ස්විච් කරන තැනකට මේක දාන්න අමාරුයි. මොකද අපි ඔබනකොට ඩිස්චාර්ජ් වෙන්න වෙලාවක් ගත වෙන නිසා මේක අර කාර්යක්ෂමතාවයෙන් අඩු වෙනවා. ඒ වගේ තැනක් බලලා තමයි, ස්ථානය බලලා තමයි මේ දේ යොදන්න වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට මේ 0.1 UF එකක් දැම්මම සාමාන්‍ය ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඩීබවුන්සින් ඉෆෙක්ට් එක 100%ක්ම මේකෙදී නැති කරන්න බෑ.
ඉතින් අපිට මේ RC නෙට්වර්ක් එක තවදුරටත් වර්ධනය කළ 100%ක්ම අපිට හොඳ වේව් ෆෝම් එකක් ලබා ගන්න පුළුවන් සර්කිට් එකක් විදිහට වර්ධනය කරන්න පුළුවන් ස්මිත් වර්ගයේ ගේට් එකක් යොදා ගැනීම තුලින්. ඉතින් මේ ස්මිත් වර්ගයේ ඉන්වර්ටර්ස් තියෙනවා, ඒ වගේම නන් ඉන්වර්ටර්ස් තියෙනවා, ඒ වගේම OR ගේට් එක තියෙනවා, NAND එක තියෙනවා. ඉතින් මේ විදිහට අපිට අවශ්‍යතාවය අනුව ගේට් වර්ග තිබෙනවා ස්මිත් වර්ගයේ ඒවා. ඉතින් මේ ස්මිත් වර්ගයේ වැඩි කරන්නේ නොයිස් රීමූව් කරන එක. අපි මේ සම්බන්ධව වෙනම වීඩියෝ එකකදී කතා කරමු මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක සරලවම හඳුන්වා දුන්නොත් එවැනි ගේට් පාවිච්චි කරන්නේ ඇනලොග් සිග්නල් එකක් ඩිජිටල් වේව් ෆෝම් එකක් විදිහට හරවා ගැනීමේදී ප්‍රධාන වශයෙන් මෙවැනි ස්මිත් වර්ගයේ ගේට්ස් පාවිච්චි කරනවා. අපි බලමු සරල විදිහට කොහොමද මේකෙන් හරිම ස්ක්වෙයාර් වේව් එකක් හදාගන්නේ කියලා. ඔබට මේ දැන් උඩින් පේන්නේ පුෂ් බටන් එකක් ඔබනකොට ඇති වෙන බවුන්සින් එකත් එක්ක ඇති වෙන වේව් ෆෝම් එක. ඒකේ ඔබට මම මේ රවුම් කරලා පෙන්නන්නේ බවුන්සින් කොටස. ඒ වගේම අපි සාමාන්‍ය අපි පෙරත් කතා කරා මේක තමයි ඩිජිටල් විදිහට අපිට මේ පල්ස් එකක් විදිහට මේක මේ කැඩීම් කොටස් ටික සියල්ලම පල්ස් එකක් විදිහට ඇඩ් වෙනවා සාමාන්‍ය නිකන් ඉන් කරද්දි. ඉතින් ස්මිත් වර්ගයේ ගේට් එකක් අපි දැම්මට පස්සේ මෙන්න මෙහෙම කලාප දෙකක් මේකේ ඇතුලේ තියෙනවා. මේ ත්‍රිෂෝල්ට් වෝල්ටේජ් එකක්. ඒ කියන්නේ මේ ඉහළ කොටසක් වගේම පහළ කොටසක්. මේක ඉහළ කොටසට ලං වෙන කොටස පමණයි ලබා ගන්න. ඒ වගේම පහළ කොටසක් තිබෙනවා මේ IC එකේ එයා වෙන් කරගෙන ඒ කොටසට පල්ලෙහා කොටස පමණයි එයා සිග්නල් එක විදිහට ලබා ගන්නේ. මේක කම්පරේටර් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මෙතෙන්දී ඔබට පේනවා මේ පල්ලෙහා තියෙන මේ ස්මිත් වර්ගයේ ගේට් එකකින් අවුට් කරන පල්ස් එක. ඉතින් මේකෙදී ඔබට පේනවා හරි ස්ක්වෙයාර් වේව් එක අරගෙන තිනවා අර නොයිස් ටික. එහෙම නැත්නම් මේ බවුන්සින් කොටස කොයිම වෙලාවකවත් අර කලාප දෙකට උඩින් යන්නෙත් නැහැ. කලාප දෙකෙන් පහළට වැටුණත් ඒ කොටස ගන්නෙ නැහැ. මොකද උඩට ගිහිල්ලා නැති නිසා. ඉතින් අන්නේ කොටස් ටික රීමූව් කළා අපිට යම් කලාපයක් අතර තිබෙන මැක්සිමම් සහ මිනිමම් කියන කලාප දෙක අතර තිබෙන කොටස් දෙක ලබාගෙන තමයි අපිට මේ වේව් ෆෝම් එක මෙයා හරි ගස්සලා දෙන්නේ. ඒක නිසා අර බවුන්සින් ඉෆෙක්ට් එක නැති කරලා දානවා. ඒ කියන්නේ රීමූව් කරලා දානවා. ඉතින් මේකෙදී අර නොයිස් රීමූව් වෙලා යනවා මේ ස්මිත් වර්ගයේ ගේට් එකක් අපිට පාවිච්චි කිරීම තුලින්. ඉතින් මේ තුලින් අපිට 100%ක් සාර්ථක ලෙස අපිට මේ ඩීබවුන්සින් ඉෆෙක්ට් එක නවත්ත ගන්න පුළුවන්. ඔබට දැන් මේ ඊට අදාළ සර්කිට් ඩයග්‍රෑම් එකක් පේනවා. ඉතින් මේක ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස අපිට මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකට හරි අපේ සර්කිට් එකට හරි ඉන්පුට් ඉන් කරගන්න හැකියාවක් තියෙනවා මේ සර්කිට් එකට භාවිතා කරලා ස්විච් එකක් සම්බන්ධ කිරීම තුලින්. ඉතින් ඔබට දැන් පැහැදිලි ඇති මේ ස්මිත් වර්ගයේ ගේට් එකකින් සිදුවෙන්නේ කම්පරේටර් එකකින් සිදුවෙන කාර්යයමයි. ඒකෙදි කරන්නේ යම් කලාපයක් තෝරාගෙන එම කලාපයේ තිබෙන කොටස් ලබා ගන්නේ නැහැ. ඊ කලාපයෙන් ඉහළ සහ පහළ කියන කොටස් දෙක පමණයි ගන්න. ඒකේ පහළ කොටස ලෝ එක වශයෙන්ුත් ඉහළ කොටස හයි එක වශයෙන්ුත් ලබා ගන්නවා. ඒ නිසා අර මැද කලාපයේදී සිදුවෙන අර මම මේ සම්පූර්ණ මේ දැන් කහ පාටට අදින කොටස තිබෙන කොටස ගණන් ගන්නෙ නැහැ. එතකොට මේ කලාපයෙන් පහළ කොටසත් ඉහළ කොටසත් තමයි ලබා ගන්න. එතෙන්දී අපිට හොඳ ස්ක්වෙයාර් වේව් එකක් ලබා දෙනවා මෙම IC එක හරහා. ඉතින් ඒ විදිහට අපිට සර්කිට් එකක් හදාගන්නත් පුළුවන්. ඉතින් අපිට තුන්වෙනි ක්‍රමය වශයෙන් මේ ඩීබවුන්සින් එක නවත්ත ගන්න පුළුවන් තුන්වෙනි ඉලෙක්ට්‍රොනික මෙතඩ් එක වශයෙන් අපිට පුළුවන් මේ ස්විච් ඩීබවුන්සින් IC තිබෙනවා. මේ වෙනුවෙන්ම හදන ලද IC තිබෙනවා. මෙන්න මෙවැනි IC එකක් අපිට භාවිතා කරලා ඉතාමත් පහසු විදියට දැන් අරකෙදී අපිට රෙසිස්ටර් එකක් සහ කැපැසිටර් එකක් අපිට වැඩියෙන් අපිට ස්විච් එකක් ගන්න යොදන්නම සිදු වෙනවා. ඒ වගේම අපිට IC එකකුත් යොදන්න වෙනවා. ඉතින් දැන් මේකෙදී අපිට එක IC එකකින් ඉතා සරල ලෙස අපිට මේකට ඉන්පුට් එකක් විදිහට ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙවැනි IC තිබෙනවා මේ ස්විච් ඩීබවුන්සින් ඉෆෙක්ට් එකටම හදපු ඒ ඉෆෙක්ට් එක නැති කරලා දාන IC. ඉතින් මේන් IC එකක් මාර්ගයෙන් අපිට මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට හරි අපේ සර්කිට් එකට හරි ඉන්පුට් කරන්න පුළුවන්. ඉතාමත් හොඳ ස්ක්වෙයාර් වේව් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ දැන් තියෙන්නේ මේකේ අදාළ සර්කිට් ඩයග්‍රෑම් එක මේ max 6816 කියන IC එක. ඉතින් මේ අපිට දැන් පේනවා මේ තවත් එවැනිම IC කිහිපයක නම්බර්ස් ටිකක්. ඉතින් මේ තියෙන IC කිහිපයකම නම්බර් පමණයි. ඉතින් මීට වඩා වෙනස් තව ගොඩක් IC තිබෙනවා. ඉතින් ඔබට ඒව හොයලා බලන්න පුළුවන්. ඉතින් අපිට මේ වගේ IC එකක් පාවිච්චි කරලා ඉතාමත් ලේසි විදිහට අපේ සර්කිට් එකත් වැඩි මේ සංකීර්ණ නොවන විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම ඉතා උසස් ගුණාත්මකතාවයක් ලබා ගැනීමේ හැකියාවකුත් තිබෙනවා මෙවැනි IC එකක් භාවිතා කිරීම තුලින්.
ඉතින් අපිට ප්‍රධානම සොලියුෂන්ස් දෙකක් තියෙනවා මේ ඩීබවුන්සින් නවත්වා ගන්න. එකක් තමයි software එක මාර්ගයෙන් software ඩීබවුන්සින් එකෙන් software එක මාර්ගයෙන් අපිට ඩීබවුන්සින් එක නවත්වා ගන්න පුළුවන්. අනිත් ක්‍රමවේද තුනක් තිබෙනවා. අපිට ඉලෙක්ට්‍රොනික වශයෙන් හાર્ඩ්වෙයාර් පැත්තෙන් අපිට මේ ඩීබවුන්සින් ඉෆෙක්ට් එක නවත්වා ගන්න. ඉතින් මේ ඉෆෙක්ට් එක ඉතාමත් සාර්ථකම ක්‍රමවේදය තමයි මෙවැනි ඩීබවුන්සින් IC එකක් භාවිතා කිරීම නැත්නම් ස්මිත් වර්ගයේ IC එකක් භාවිතා කරපු පෙර සඳහන් කරපු RC network එකත් එක්කම යන සර්කිට් එකක් භාවිතා කිරීම තුළින් ඉතාමත් හොඳට අපිට මේ ඩීබවුන්සින් ඉෆෙක්ට් එක නවත්වා ගන්න පුළුවන් අපේ සර්කිට් එකට ඉන් වෙන එක. ඉතින් මං හිතනවා ඔබට ඩීබවුන්සින් පිළිබඳව අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා මේ වීඩියෝ එක ඔස්සේ. ඉතින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මෙවැනිම තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ගිහින් එන්න ඔබ සියලු දෙනාට ජය වේවා.